අද දවසේ 12 තරංග පාඩමේ දෙවෙනි පාඩම් කොටසත් එක්ක සම්බන්ධ වෙන්නේ. ලියන හැමෝම අලුත් මාතෘකාවක් අනුරූප වෘත්ත චලිතය. අනුරූප වෘත්ත චලිතය. ළමයි මේක තමයි සරල අනුවර්තීය චලිතයේ කොටසේදී ඇතන ඔයගොල්ලෝ ඉගෙන ගන්න වැදගත්ම මාතෘකාව. ඒස බොහොම කල්පනාවෙන් මෙතන ඉඳලා වැඩ කරගෙන යා යුතුයි. සම්පූර්ණ අවධානය මේ වැඩේට තියාගන්න. අනුරූප වෘත්ත චලිතය. අපි මම ඇඳලා තියෙන්නේ ළමයි හිතන්නේ එකම විදිහේ වෘත්ත දෙකක් කියලා. මේ වෘත්ත දෙකේ මම විස්කම්බ දෙකකුත් අඳිනවා. පළවෙනි වෘත්තේ මම මේ විස්කම්බය අඳින්නේ x අක්ෂයේ නියෝජනය වෙන විදිහට. දෙවෙනි වෘත්තේදී මම ඒ විස්කම්බය අඳින්නේ y අක්ෂයේ නියෝජනය වෙන විදිහට. මේ වෘත්ත දෙකේම කේන්ද්‍රය O කියලා ගමු. අතර මේ විස්කම්බ දෙකේ වෙනස අරුණාම ඔයගලන්ට පෙනෙයි. මේවේ ලකුණු කරන සියලුම තොරතුරු එක හා සමානයි. දැන් මේ වෘත්තේ පරිධිය මත ගමන් කරන වස්තුවක් නැත්නම් අංශුවක් කියමු. මම එයාව p කියලා හඳුන්වනවා. කාලය t සමානයි බිඳුවේදී මේ p කියන කෙනා හිතන්න මේ වගේ පිහිටුමක හිටියේ කියලා. කිසියම් t කාලයකට පස්සේ යා මේ වගේ පිහිටීමකට ළඟා වෙනවා කියලා හිතන්න. මෙතෙන්ට ළඟා වුණා. ඒ t කාලය තුල p කියන මේ වෘත්ත චලිතයේ යෙදෙන කෙනා සිද්ධ කරපු කෝණික විස්ථාපනය θ කියලා ගමු. එයා කැරකිච්ච කෝණි. වෘත්තයේ ආරය r කියලා ගමු. දැන් බලන්න මේකෙත් මම ලකුණු කරන්නේ ඒ තොරතුරුමයි. දැන් t සමානයි බිඳුවේදී වෘත්තයේ පරිධිය මත ගමන් කරන p කියන කෙනා මෙතන ඉන්නවා. අර විදිහමයි. කිසියම් t කාලයකට පස්සේ p කියන කෙනා මෙතෙන්ට ආවා. ඒ t කාලය තුල එයා සිද්ධ කරපු කෝණික විස්ථාපනය θ. එකම දේවල් ලකුණු කරලා තියෙන්නේ තේරුම් ගන්න මේ රූප දෙකේ වෙනස තියෙන්නේ අර විස්කම්බයේ තොරපු ආකාරය විතරයි. ළමයි දන්නවා දැන් t කියන කාලය තුලදී මේ p කියන කෙනා θ කෝණික විස්ථාපනයක් සිද්ධ කරපු නිසා මෙයාගේ කෝණික ප්‍රවේගය මට ලියන්න පුළුවන්. කෝණික ප්‍රවේගය ඔමෙගා සමානයි කෝණික ප්‍රවේගය කියන්නේ කෝණික විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවනේ. ඒතර θ බෙදීම t. කෝණික විස්ථාපනයේ θ ගත වෙච්ච කාලය t. මෙතනත් ඒකමයි. එයාගේ කෝණික ප්‍රවේගය මට ලියන්න පුළුවන් ඔමෙගා සමානයි θ බෙදීම t. දැන් ඊළඟට මම කරන වැඩේ බලන්න. මේ p කියන කෙනාගේ ඉඳලා අර ඇඳගත් අචල විස්කම්බයට මම ලම්බකයක් නිර්මාණය කරනවා. ලම්බකයක් නිර්මාණය කරනවා. මේ ලම්බකයේ අඩිය මම ගන්නවා q කියලා. ඕන සංකේතයක් දාන්න පුළුවන්. අපි q කියලා ගමු. එතකොට මෙතනත් ඒ විදිහටම p ගේ ඉඳලා මේ අචල විස්කම්බයට අපි ලම්බකයක් නිර්මාණය කරනවා. ඒ ලම්බකයේ අඩිය q. මේ වෘත්ත කේන්ද්‍රයේ ඉඳලා qට තියෙන දුර ප්‍රමාණය මේ රූප සටහනේදී මම x කියලා ලකුණු කරනවා. අර ඒක x අක්ෂය ඔස්සේ තියෙච්ච නිසා මේ රූප සටහනේදී කේන්ද්‍රයේ ඉඳලා qට තියෙන දුර ප්‍රමාණය මම y කියලා ලකුණු කරනවා. මේක අර y අක්ෂය නියෝජනය කරපු නිසා. දැන් මෙතන මේ කෝණය θ නම් ඒකාන්තර කෝණ වලින් මෙතනත් θ නේ. මෙතනත් θ. right. දැන් එතකොට බලන්න මෙන්න මේ OPQ කියන කුඩා ඍජුකෝණී ත්‍රිකෝණය දිහා. මේකේ කර්ණය තමයි R. මේ කෝණය θ. ළමයි දන්නවා එතකොට මේ θ ගේ බද්ධ පාදය තමයි x. තේමනම් මට x වල ලියන්න පුළුවන් නේ ඔයගොල්ලෝ දන්නවා R cos θ නේ. x වල ලියන්න පුළුවන් R cos θ. මෙතනින් බලන්න දැන් කෝණික ප්‍රවේගය කියන්නේ කෝණික විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව. එතකොට මෙතනින් θ වුක්ත කළොත් θ කියන්නේ ඔමෙගා t. මම ඒක මෙතෙන්ට ආදේශ කරනවා. θ කියන්නේ ඔමෙගා t. එතකොට මට ලැබෙන x සමානයි r cos ඔමෙගා t. මේක පළවෙනි සමීකරණය. මේ රූපය බලන්න. එතනත් OPQ කියන ඍජුකෝණී ත්‍රිකෝණය දිහා බලන්න. මේ වෘත්තය r නේ. ළමයට වෙනවා මේකේ θ ගේ සම්මුඛ පාදයේ විදිහට තමයි y කියන දුර ප්‍රමාණය තියෙන්නේ. එහෙනම් y සමාන වෙන්නේ කාටද? r sin θ නේ. මේ ප්‍රතිඵල ඔයගොල්ලෝ දන්නේ y සමානයි
r sin θ. ඒතර එතනදිත් θ කියන්නේ ඔමෙගා t නේ. මම ඒක මෙතෙන්ට ආදේශ කළොත් y සමානයි r sin θ කියන්නේ ඔමෙගා t. ඒකත් මම එකම කියලා ගන්නවා. දැන් මෙතනින් එහාට මේ සටහන ගෙනියනකොට මේ රූපය පළවන රූපය මේක දෙවන රූපය සෑහෙන වෙලාවක් යනකම් අපිට මේ රූප දෙක ආශ්‍රිතව කරුණු සාකච්ඡාවට ගන්න තියෙනවා. ඒතර අපි විධිමත්ව සටහන් නිර්මාණය කරගමු. ඒතර මම සමීකරණ ගණනාවක් ලියනවා මේ යටතේ. ඒතර අර මේ x කියන මේක අපි විස්ථාපනීය විදිහට දකිමු. එතකොට ඒ x කියන විස්ථාපනය සඳහා තමයි මෙතන සමීකරණය හදලා තියෙන්නේ. මෙතන y කියන්නේත් විස්ථාපනයක් විදිහට දකින්න. ඒ y කියන විස්ථාපනය සඳහා තමයි මෙතනත් සමීකරණය හදලා තියෙන්නේ. ඒතර මේ විස්ථාපනය සඳහා හදපු සමීකරණ මම 1 කියලා නම් කරලා තියෙනවා පොදුයි. ඊළඟ ප්‍රවේගය, ත්වරණය, ඒවට අදාළ සමීකරණ 2 3 එහෙම අපි යන්. දැන් මෙතෙන්ට එනකන් මේ කියලා දීපු කරුණු වල ඇතරම අලුත් දෙයක් නැහැ. ඔගොල්ලෝ දන්න කරුණු කීපයක් මම සඳහන් කරලා තියෙනවා. එතකොට මේ ඍජු කෝණී ත්‍රිකෝණය පදනම් කරගෙන x කියන දුර ප්‍රමාණයත් මේ ඍජු කෝණී ත්‍රිකෝණය පදනම් කරගෙන y කියන දුර ප්‍රමාණයත් ලියන ආකාරය විතරයි මෙතන පෙන්නලා තියෙන්නේ. දැන් ළමයි තේරුම් ගන්න මේ වෘත්ත චලිතයේ යෙදෙන p කියන කෙනා මෙහෙම වෘත්තයේ පරිධිය ඔස්සේ ගමන් කරනකොට මේ q කියන කෙනා කවුද q කිව්වේ? අර වෘත්ත චලිතයේ යෙදෙන කෙනාගේ ඉඳලා අචල විස්කම්භයට ඇඳපු ලම්බකයේ අඩිය. එතන p කියන කෙනා වෘත්තයේ පරිධිය ඔස්සේ ගමන් කරනකොට මේ q කියන කෙනා කෙබ්බන්දු චලිතයකද නියැලෙන්නේ කියලා හිතන්න. දැන් මේ කිසියම් සාධාරණ පිහිටීමක් නෙපීගිනේ. එතනදී q හිටියේ මෙතන. එතන කාලයේ t සමානයි t වෙනකොට q ඉන්නේ මෙතන. පොඩක් p ව ආපස්සට ගේන්න ළමයි. මේ පටන් ගන්න තැනට ගේන්න p ව. ඒ p පටන් ගන්න තැනට එනකොට මේ q කියන කෙනා කොතෙන්ටද එන්නේ කියලා බලන්න. ඕනම දරුවෙකුට තේරෙනවා p කියන කෙනා මෙතෙන්ට එනකොට q මෙහාට ඇවිල්ලා හරියටම q මෙතෙන්ට සෙට් වෙනවා. p මෙතෙන්ට එනකොට q මෙතෙන්ට සෙට් වෙනවා. රයිට්. දැන් එතන ඉඳලා p ව වෘත්තයේ පරිධිය ඔස්සේ යවන්න. දැන් p ටික ටික මෙහාට යනකොට q මොකද වෙන්නේ? මේ කෙළවරේ හිටපු q යනවා අර o කියන කේන්ද්‍රයේ පැත්තටනේ. p කියන කෙනා හරියට මෙතන උඩට එනකොට q කියන කෙනා මෙතෙන්ට එනවා. ඊළඟ ළමයිට පේනවා p කියන කෙනා මෙහෙම මේ ටිකේ ගමන් කරද්දී q කියන කෙනා යනවා මේ කෙළවරට. හිතන්න හරි සරලයි. ඊළඟ p කියන කෙනා මේ ටික කරකිලා මෙහෙම එනකොට q කියන කෙනා අපහු මෙතෙන්ට එනවා. ඊළඟ p කියන කෙනා මේ ටික ගමන් කරද්දී q කියන කෙනා මෙතෙන්ට එනවා. මොකද ඔයගලන්ට පේන්නේ? p කියන කෙනා හරියටම වටයක් සම්පූර්ණ කරනකොට q කියන කෙනා බලන්න හරියද කියලා. මෙහෙම ගිහින් ආපහු මෙතෙන්ට එනවා. දැන් ওই චලිතේ නේද පුනරාවර්තනය වෙන්නේ. p කියන කෙනා වටේ කරකිනකොට q කියන කෙනා මෙහෙම සරල රේඛාව මත ගමන් කරනවා. මෙතන තත්වයක් ඒකම බව තේරුම් ගන්න. p කියන කෙනා මෙතන ඉන්නකොට පටන් ගන්නකොට t සමානයි බිඳුවේදී q කියන කෙනා ඉන්නේ හරියට මෙතන. ඊළඟ p කියන කෙනා මෙතන ඉඳන් මෙතෙන්ට යනකොට q කියන කෙනා යනවා මේ ටිකනේ. p කියන කෙනා මේ ටිකේ එනකොට q කියන කෙනා පල්ලෙහාට එනවා. ඊළඟ p කියන කෙනා මේ ටිකේ ගමන් කරනකොට q කියන කෙනා මෙතන ඉඳන් මෙතෙන්ට එනවා. අවසාන වශයෙන් p මෙතන ඉඳන් මෙතෙන්ට එනකොට q වෙනවා මෙතන ඉඳන් මෙතෙන්ට. p වෘත්තයේ පරිධිය ඔස්සේ ගමන් කරනකොට q මේ අචල විස්කම්භය මත ගමන් කරන බව තේරුම් ගන්න. මේ චලිතේ පුනරාවර්තන වෙනවා, රිපීට් වෙනවානේ. දැන් මම ළමයෙක්ගෙන් ඇහුවොත් එහෙම q කියන කෙනා සිද්ධ කරන මේ චලිතය එහෙමනම් කෙබඳු චලිතයක්ද කියලා මම දන්නවා සමහර දරුවෝ හදිස්සි වෙනවා. q සරල අනුවර්තීය චලිතයකනේ යෙදෙන්නේ කියලා කියන්න. ළමයි තේරුම් ගන්න q කියන කෙනා මෙහෙම ගමන් කරපු පළියට එයා සරල අනුවර්තීය චලිතයක යෙදෙනවාය කියන එක තහවුරු වෙන්නේ නැහැ. කෙනෙක් මෙහෙම කිසියම් ලක්ෂයක් දෙපසට චලනය වෙච්ච පමණින් එයා සිද්ධ කරන්නේ සරල අනුවර්තීය චලිතයක් කියන එක තහවුරු වෙන්නේ නැහැ. ඔයගලන්ට මතක ඇති කිසියම් කෙනෙක් සරල අනුවර්තීය චලිතයක යෙදෙනවාය කියලා තහවුරු කරගන්න නම් මොකද්ද කළ යුත්තේ කියලා මම කලින් කිව්වා. එයාගේ චලිතය මෙන්න මේ විදිහේ සමීකරණයකට අනුකූලයි කියලා අපි ඔප්පු කරන්න ඕනි. මේ q කියන කෙනා සරල අනුවර්තීය චලිතයක යෙදෙනවාය කියලා තහවුරු කරගන්න නම් එයාගේ චලිතය මේ විදිහේ සමීකරණයකට අනුකූලයි කියලා අපි ඔප්පු කරගන්න ඕනි. එහෙම ඔප්පු නොකරන තාක්කල් ළමයි තේරුම් ගන්න මෙයා සරල අනුවර්තීය චලිතයක යෙදෙනවාය කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. දැන් ඊළඟට අපි බලමු කොහොමද මේ කාර්ය ඉෂ්ට කරගන්නේ කියලා. කොහොමද අපි එතෙන්ට එන්න කලින් ඉස්සෙල්ලා මේ ටික සටහන් කරගෙන ඉමු. ළමයි ලිව්වා අනුරූප වෘත්ත චලිතය කියන මාතෘකාව. ඒ යටතේ ඔයගලගේ සටහන් පොතේ පිටුව දෙකට බෙදලා වම් පැත්තේ මේ රූපය, දකුණු පැත්තේ මේ රූපය.
වම් පැති රූපය එක රූපය කියලා නම් කරන්න, දකුණු පැති රූපය දෙක රූපය කියලා නම් කරන්න. පුළුවන් තරම් ඉක්මනට රූප සටහන් අදින්න උත්සාහ කරන්න. සමීකරණ කිසිවක් ලියන්න එපා. රූප සටහන් දෙක එක රූපය දෙක රූපය කියලා නම් කළා රූප සටහන් දෙක පැහැදිලිව ඇඳ ගන්න. මේ විස්කම්බය AB කියලා ලකුණු කරන්න. හරිද රූප සටහන් දෙක නම් කරන්න රූප දෙක right ළමයි අපි පොඩි සටහනක් ලියමු මෙතනදී කිසියම් අවස්ථාවක මන් දෙන කාල සීමාව මදි නම් ළමයින්ට පුළුවන් වීඩියෝ එක නතර කරලා අදාළ රූප සටහනේ මැද ගන්න right අපි ලියමු සටහනක් ලියන්න මෙහෙම ඉහත රූපවල දැක්වෙන්නේ කේන්ද්‍රය O හා අරය R වූ වෘත්ත දෙකකි. කේන්ද්‍රය O හා අරය R වූ වෘත්ත දෙකකි. AB අචල විස්කම්භයකි. AB අචල විස්කම්භයකි. අලුත් පිළිගෙන යන්න. P නැමැති අංශුව ඔමෙගා නියත කෝණික ප්‍රවේගයෙන් P නැමැති අංශුව ඔමෙගා නියත කෝණික ප්‍රවේගයෙන් වෘත්තයේ පරිධිය මත ගමන් කරයි. වෘත්තයේ පරිධිය මත ගමන් කරයි. අයලුත් පිළිකල යන්න Q යනු P සිට AB අචල විස්කම්භයට ඇඳි Q යනු P සිට AB අචල විස්කම්භයට ඇඳි ලම්බකයේ අඩියයි. O සිට Q සිදු කර ඇති විස්ථාපනය O සිට Q
Q සිදු කර ඇති විස්ථාපනය එක රූපයෙහි xද පළවෙනි රූපය අපි එක x කියලා ගත්තේ එක රූපයෙහි xද දෙක රූපයෙහි yද වේ. දෙක රූපයෙහි yද වේ. හරි. දැන් අපි සමීකරණ ටික දැන් ඔයගොල්ලෝ රූප දෙකකින් පස්සේ ඡේදයක් ලිව්වනේ නේ. ඒතර දැන් සමීකරණ ලියනකොටත් මේ එක රූපය දෙක රූපය කියලා වෙන් කරගෙන තමයි අපි සමීකරණ ගොඩනැගීම කරන්නේ. ඉස්සෙල්ලා බලාගන්න. දිගට මේ සටහන යනකොට ඔයගලන්ට පුළුවන් අර පිටුව දෙකට බෙදලා මේ විදිහට ගෙනියන්න. එක රූපය දෙක රූපය. දැන් පළවෙනි රූපයේදී මේ බලන්න x කියන එක අපි ලබා ගන්න ළමයි මේ ඍජු කෝණී ත්‍රිකෝණයෙන් r cos θ කියලානේ. ඊට පස්සේ දෙක රූපයේදී ලබා ගත්ත මේ ඍජු කෝණී ත්‍රිකෝණයෙන් y කියන අගය r sin θ කියලා. ඒ ටික තමයි මම මේ ලියන්නේ. එතකොට x සමානයි r cos θ මෙතන y සමානයි r sin θ. ඊළඟට මෙතනින් අපි දැක්කන්නේ මේ ඔමෙගා සමානයි θ බෙදීම t. එතකොට θ කියන්නේ ඔමෙගා t ගුණිතය. අපි ඒක ආදේශ කරමු. එතකොට θ කියන්නේ ඔමෙගා t. එතකොට x සමානයි r cos ඔමෙගා t මේක පළවෙනි සමීකරණේ. මෙතන y සමානයි r sin. එතකොට θ කියන්නේ ඔමෙගා t. මේකත් මම එක කියලාම දානවා. මොකද මේ මම එක කියලා දාලා තියෙන ළමයි අර විස්ථාපනය පිළිබඳ සමීකරණ. පළවෙනි රූපෙත් මේ x කියලා හදාගත්තේ විස්ථාපනය සඳහා සමීකරණයක්. දෙවෙනි රූපෙත් විස්ථාපනය සඳහා සමීකරණයක් හදාගත්තේ. ඒ දෙක මම එක කියලා නම් කළේ ඒකයි. හරි. දැන් මම කිව්වා මේ q කියන කෙනා නිකන් මේ අචල විස්කම්භය මත දෙපැත්තට ගමන් කළාය කියන එකෙන් එයා සරල අනුවර්තීය චලිතයක යෙදෙනවායි කියලා තහවුරු වෙන්නේ නැහැ. දැන් කොහොමද q කියන කෙනා සරල අනුවර්තීය චලිතයක යෙදෙනවා කියලා තහවුරු කරගන්නේ? එහෙනම් එයාගේ චලිතය මෙන්න මේ විදිහේ සමීකරණයකට අනුකූලව සිද්ධ වෙනවා කියලා අපි ඔප්පු කරන්න ඕනේ. හැබැයි ඔන්න මෙතනදී ළමයි තේරුම් ගන්න මේ Q කියන කෙනාගේ චලිතය මේ විදිහේ සමීකරණයකට අනුකූලව සිද්ධ වෙනවාය කියලා ඔප්පු කිරීම සිද්ධ කරන්න වෙන්නේ ගණිතය පදනම් කරගෙන. හැබැයි මේ සඳහා අවශ්‍ය කරන ගණිතමය කරුණු උසස් පෙළ භෞතික විද්‍යාවේදී ඔයගලන්ට උගන්වන්නේ නැහැ. ගණිතයේ තියෙනවා සමහරවල් අහලා තියෙනවා අවකලනය කියලා කොටසක්. ඒ කලනය කියන කොටස පදනම් කරගෙන තමයි ඇත්තටම මේ Q කියන කෙනා සරල අනුවර්තීය චලිතයක යෙදෙනවායි කියලා තහවුරු කළ හැකි සමීකරණ නිර්මාණය වෙන්නේ. ඒකට ඒ ගණිතමය කොටස ඔයගලන්ට නැහැ. ඒ කියන්නේ විභාගෙදී ඔයගලන්ගෙන් කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ Q කියන කෙනා හරියටම සරල අනුවර්තීය චලිතයක යෙදෙනවායි කියලා ගණිතමය වශයෙන් ඔප්පු කිරීම. හැබැයි මම මේකට අදාළේ ගණිතයෙන් ලබාගත් සමීකරණ කීපයක් දැන් මෙතනින් එහාට පෙළගස්සනවා. මම එහෙම කරන්න හේතුව මේ විෂය කරුණු විධිමත්ව ඉගෙන ගන්න කෙනෙකුට ඇත්තට මේ ප්‍රතිඵල ගොඩනැගිච්ච ආකාරය ගැන අවබෝධයක් ලැබෙන එක හොඳයි. එහෙම මං හිතන නිසා මම මේ ගණිතමය සමීකරණ කීපය ලියනවා. හැබැයි එතකොට ඔයගොල්ලෝ කලබල වෙන්න එපා. ඒ ගණිතමය සමීකරණ ආපු විදිහවත් ඒ ගණිතමය සමීකරණ කටපාඩම් කිරීමක්වත් උසස් පෙළ විෂය නිර්දේශය තුල බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක නිසා මම සමීකරණ ගොඩාක් ලිව්වා කියලා ළමයි කලබල වෙන්න එපා. මම පැහැදිලිව සඳහන් කරනවා ඕගොල්ලෝ භෞතික විද්‍යාවේදී සරල අනුවර්තීය චලිතයේ කොටස යටතේ මොනවාද විභාගය සඳහා මතක තියාගත යුතු සමීකරණ. ඒක නිසා අර සමීකරණ ගොඩාක් ලිව්වා කියලා ඒවා ආපු විදිහවත් ඒවා මතක තබා ගැනීමවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි දැන් මේ අපි ලබාගෙන තියෙන අර එක කියන සමීකරණ දෙක මේ දෙන්න මම හිතන ඕනම දරුවෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒවර ගණිතයේ තියෙන අවකලනය පදනම් කරගත්ත සමීකරණ නෙමෙයි. නිකන් මේ ඍජු කෝණී ත්‍රිකෝණ දිහා බලලා අපි ලියපුවා. ඒතර මේව ඔයගලන්ට පුළුවන් වෙන්න ඕනි. මම මෙතනින් එහාට ලියන සමීකරණ ඒවා ආපු හැටිවත් ඒවා මතක තබා ගැනීමවත් අවශ්‍ය නැහැ. හැබැයි මේ විෂය කරුණු ටික විධිමත්ව පෙළගස්සන්න නම් මට මේ සමීකරණ ටික ඉදිරිපත් කරන්න වෙනවා. හරි. අහගන්න. දැන් ළමයි ඉස්සෙල්ලාම තේරුම් ගන්න මේ පළවෙනි සමීකරණේ මොකක්ද තියෙන්නේ? මේ t කියන්නේ මොකක්ද? කාලය. x කියන්නේ මොකක්ද? විස්ථාපනයක්. කාගේ විස්ථාපනයද මේ x කිව්වේ? අර අචල විස්කම්භය මත ගමන් කරන q කියන කෙනාගේ විස්ථාපනය. පැහැදිලි නේ ටික? එතකොට මේ කාලයත් එක්ක විස්ථාපනය වෙනස් වෙන ආකාරය පෙන්වන සමීකරණයක් මෙතන තියෙන කියන එක තේරුම් ගන්න.
මේ අමාරු දෙයක් නෙමෙයි මං කියන්නේ. කාලයත් එක්ක විස්ථාපනය වෙනස් වීම පිළිබඳ සමීකරණයක් තමයි මේ තියෙන්නේ. මෙතන තත්වෙත් ඒක. එකක් පැහැදිලි කරපුවාම ඇති. මොකද දෙපැත්තෙම එකම දේවල් යන්නේ. මේ තියෙන්නේ කාලයත් එක්ක අර Q කියන කෙනාගේ විස්ථාපනය වෙනස් වන ආකාරය දැක්වෙන සමීකරණයක්. හැම දරුවෙක්ම දන්නවා ප්‍රවේගය කියන්නේ විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාව. දෝක ඔයගොල්ලෝ දන්නවනේ. එතකොට දැන් කාලයත් එක්ක විස්ථාපනය විචලනය වන සමීකරණයක් අප සතුව තියෙනවා නම් යම් ආකාරයකින් අපිට පුළුවන් විය යුතුයි මේ විස්ථාපන සමීකරණයෙන් ළමයි ප්‍රවේගය උපදවන්නනේ. ඇයි? ප්‍රවේගය කියන්නේ මොකක්ද? විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව. ශීඝ්‍රතාව කියන්නේ කාලයෙන් බෙදපුවම ලැබෙන ආගයනේ. ඉතින් මෙතන කාලයක් තියෙනවා, මෙතන විස්ථාපනයක් තියෙනවා. එහෙනම් මේ සමීකරණය හරහා ප්‍රවේගය පිළිබඳ සමීකරණයක් ලබා ගන්න පුළුවන් වෙන්න ඕනි කියන එක ඕනම දරුවෙකුට වැටහෙන්න ඕනි. එකම දේ අර ඒ සමීකරණය ලබා ගන්න ගණිතමය ක්‍රම උසස් පෙළ භෞතික විද්‍යාවේදී අපි හදාරන්නේ නැති එක. හැබැයි දැන් මෙතන මේ තියෙන සමීකරණයෙන් ප්‍රවේගය පිළිබඳ සමීකරණයක් ලබා ගන්න අවස්ථාව තියෙනවා කියන එක ඔයගොල්ලෝ තේරුම් ගන්න. මේ ගණිතයෙන් ලැබෙන සමීකරණය තමයි මම ඊළඟට ලියන්නේ. ප්‍රවේගය අපි v කියලා ගත්තොත් v සමානයි ඍණ r ඔමෙගා sin ඔමෙගා t. මම විශේෂයෙන් එක වෙන පාඩකිනුත් ලිව්වේ මේවා ආපු විදිහවත් මේවා කටපාඩම් කිරීමවත් කිසිසේත්ම ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක ළමයි අපි දෙක කියලා ගමු. මෙන්න ප්‍රවේගය පිළිබඳ සමීකරණය. මෙතනත් ඒ විදිහටම දැන් මේ තියෙන කාලයත් එක්ක විස්ථාපනය වෙනස් වෙන සමීකරණයනේ. ඒතර මේකෙන් අපිට පුළුවන් ළමයි ප්‍රවේගය පිළිබඳ සමීකරණයක් ගන්න. ඒතර ප්‍රවේගය v කියලා ගත්තොත් v සමානයි මෙතනදී එන්නේ r ඔමෙගා cos ඔමෙගා t කියලා. මේක දෙක මේ සමීකරණ ලියුවට බය වෙන්න එපා ඔයගොල්ලෝ. මම කියන්නේ මේව එකක්වත් ආපු විදිහවත් කටපාඩම් කිරීමක්වත් අවශ්‍ය නැහැ. ඊළඟට දැන් එතකොට මෙන්න කාලයත් එක්ක ප්‍රවේගය වෙනස් වීම දැක්වෙන සමීකරණයක් මෙතන තියෙනවා. දැන් ඔන්න ළමයෙකුට අදහසක් එන්න ඕනි කාලයත් එක්ක ප්‍රවේගය වෙනස් වීම පිළිබඳ සමීකරණයක් අප සතුව තියෙනවා නම් මේකෙන් අපිට පුළුවන් විය යුතුයි මොකක් උපදව ගන්නද? ත්වරණය. කවුද ත්වරණය කියන්නේ? ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාව. ඉතින් ළමයි කාලය සහ ප්‍රවේගය සම්බන්ධ වෙච්ච සමීකරණයක් අප සතුව තියෙනවා නම් එනම් මේකෙන් යම් ක්‍රමයක් තියෙන්න ඕනි ත්වරණය උපදව ගත හැකි. ඒ ක්‍රමය ගණිතමය එකක්. එතකොට මේකෙන් අපි ත්වරණය ලිව්වොත් ලැබෙන්නේ මෙන්න මෙහෙම සමීකරණයක්. ඒ සමානයි ඍණ r ඔමෙගා වර්ගය cos ඔමෙගා t. cos ඔමෙගා t. මෙන්න තුන්වෙනි සමීකරණය. ළමයි මෙතනත් ඒ විදිහයි මේ දෙන කාලයත් එක්ක ප්‍රවේගය වෙනස් වීම දැක්වෙන සමීකරණයක් මේකෙන් පුළුවන් ත්වරණය උත්පාදනය කරන්න. ත්වරණය සඳහා ලැබෙනවා ඍණ r ඔමෙගා වර්ගයේ මේ කොයි පියවරේද ධන එන්නේ කොයි පියවරේද ඍණ එන්නේ ඒ ඇයි ඒ මුකුත් ඕගොල්ලෝ හිතන්න අවශ්‍ය නැහැ. ඒතර ඒ සමානයි ඍණ r ඔමෙගා වර්ගයේ sin ඔමෙගා t. මේක තුන්වෙනි සමීකරණය. දැන් මම මේ රතු පාටින් ලියලා තියෙන සමීකරණ දෙක පිළිගන්නවාය කියලා හිතලා මෙතනින් එහාට අපි යන්. එතකොට හොඳට බලන්න මේ තුන්වෙනි සමීකරණය දිහා. දැන් මෙතන ඉඳන් ආයි වැඩේට ඔයගොල්ලෝ සම්පූර්ණ වශයෙන් සම්බන්ධ විය යුතුයි. මේ සමීකරණ දෙක ආපු විදිහනේ දන්නේ නැත්තේ. දැන් මේක හරි කියලා පිළි අරගෙන එතනින් එහාට යන්. ළමයින්ට පේනවා ඇති මේ තුන්වෙනි සමීකරණය මට මෙන්න මෙහෙම ලියත හැකි. හරිද බලන්න. a සමානයි ඍණ ඔමෙගා වර්ගය මම මෙයාව ඉස්සරහට ගත්තා වාරයක් r cos ඔමෙගා t. මේක මෙහෙම ලියන්න පුළුවන් කියන එක ඔයගලන්ට තේරෙනවනේ. ඍණ ඔමෙගා වර්ගයේ වාරයක් r cos ඔමෙගා t. දැන් බලන්නකො මේ r cos ඔමෙගා t කියන්නේ කවුද? බලන්න පළවෙනි සමීකරණය දිහා. r cos ඔමෙගා t කියන්නේ කවුද? x. ළමයි මේ r cos ඔමෙගා t කියන්නේ x. එහෙනම් මොකක්ද මේ ඇවිල්ලා තියෙන සමීකරණේ? a සමානයි ඍණ ඔමෙගා වර්ගයේ x. හරිද බලන්න. a සමානයි ඍණ ඔමෙගා වර්ගයේ x. ඔයගලන්ට පේනවද මේ තියෙන අර සරල අනුවර්තීය චලිතයේ ලාක්ෂණික සමීකරණයේ ස්වරූපය ගත්ත සමීකරණයක්. මේ සරල අනුවර්තීය චලිතයේ ලාක්ෂණික සමීකරණයේ ස්වරූපය ගත්ත සමීකරණයක්. මොකද්ද සරල අනුවර්තීය චලිතයේ ලාක්ෂණික සමීකරණයේ ස්වරූපය? a සමානයි ඍණ kx. ඒ ස්වරූපය තමයි මේ සමීකරණෙට තියෙන්නේ නේ.
මෙතන K වගේ තමයි මේ ඔමෙගා වර්ගය කියන පදේ හැසිරෙන්නේ. ළමයි තේරුම් ගන්න ඒ අනුව තමයි අපිට බය නැතුව කියන්න පුළුවන් වෙන්නේ අර Q කියන කෙනා මොන චලිතයක නියැලිච්ච බවද සරල අනුවර්තීය චලිතයක නියැලිච්ච බව. එහෙම නැතුව Q කියන කෙනා මෙන්න මෙහෙම ගිය පලියට යා සරල අනුවර්තීය චලිතයක යෙදුනාය කියලා තහවුරු වෙන්නේ නැහැ. කෙනෙක් සරල අනුවර්තීය චලිතයක යෙදුනා කියලා තහවුරු කරගන්න නම් එයාගේ චලිතය මෙන්න මේ විදිහේ සමීකරණයකට අනුකූලයි කියන එක අපි ඔප්පු කළ යුතුයි. ඉතින් ඒතොරේ ඔප්පු කිරීමට අදාළ ගණිතමය වැඩ ටික උසස් පෙළ භෞතික විද්‍යාවට අදාළ නැති වුණාට මම මේ සමීකරණ ටික ඉදිරිපත් කළේ ඇත්තටම අර හේතුවක් සහිතව මේ කරුණු පෙළ ගැස්වීම අවශ්‍ය නිසා. දැන් එතකොට මේ සමීකරණය ආවට පස්සේ ළමයෙකුට තේරුම් ගන්න පුළුවන් ඔව් අර Q කියන කෙනා මොන චලිතයක නියැලිලා තියෙනවද? සරල අනුවර්තීය චලිතයක යා නියැලිලා තියෙනවා. මෙතනත් ඒ විදිහමයි බලන්න. දෙවෙනි රූපයට අදාළ බලන්න මේ ටික. ළමයි මට මේ සමීකරණය ලියන්න පුළුවන් නේද බලන්න මෙහෙම. A සමානයි ඍණ ඔමෙගා වර්ගයේ අර විදිහටම r sin ඔමෙගා t. ඉතින් බලන්නකො කවුද r sin ඔමෙගා t කියලා කියන්නේ? කවුද? y. මේ දෙන r sin ඔමෙගා t කියන්නේ y. ඊළඟට මේක ලියත හැකි A සමානයි ඍණ ඔමෙගා වර්ගයේ y. ඔනතර තව දෙයක් තියෙනවා. මේ සරල අනුවර්තීය චලිතය හදාරනකොට සමහර ළමයි අර දැන් අපි කියනෝනේ සරල අනුවර්තීය චලිතයේ ලාක්ෂණික සමීකරණය A සමානයි ඍණ kx කියලා. දැන් හැමතිස්සෙම හිතනවා x අකුරම තියෙන්න ඕනි කියලා. එහෙම දෙයක් නෑ. මේ x අකුර වෙනුවට y වෙන අකුරක් ඕනම එකක් තියෙන්න පුළුවන්. ළමයි හිතන සංකේතය නෙමෙයි වැදගත්. මොකද්ද වැදගත්? එයාගේ තේරුමනේ. කවුද මෙතන අපි x කියලා අදහස් කළේ? කම්පන කේන්ද්‍රයේ සිට මනිනු ලබන විස්ථාපනය. ඒතර ඒකට x තිබුණාම මොකද y තිබුණාම මොකද ඕන සංකේතයක් දාත හැකි. ඒ අනුව තේරුම් ගන්න මේ ලැබිලා තියෙන A සමානයි ඍණ ඔමෙගා වර්ගයේ y කියන සමීකරණය නියෝජනය කරන්නේ සරල අනුවර්තීය චලිතයක්. ඒ අනුව එතනදිත් පැහැදිලි වෙනවා එහෙනම් අර Q කියන කෙනා සරල අනුවර්තීය චලිතයක නියැලිච්ච බව. ඔන්න දැන් අපිට විද්‍යාත්මක තොරතුරු තියෙනවා Q කියන කෙනා සරල අනුවර්තීය චලිතයක යෙදිච්ච බව පිළිගන්න පුළුවන්. එතකොට මම මේ රතු පාටින් ලියලා තියෙන සමීකරණ ඔයගලගේ විෂය නිර්දේශය නැහැ. ඒවා කටපාඩම් කිරීමවත් ඒවා ආපු විදිහ මතක තබා ගැනීමවත් අවශ්‍ය නැහැ. ඒතර මේක මේ සටහන විධිමත් වෙන්න ඕන නිසා ඔයගොල්ලොත් ඒ සමීකරණත් එක්ක සටහන් කරගන්න පුළුවන් කමක් තියෙනවා නම් වෙන පාටකින් ඒ සමීකරණ සටහන් කරගන්න. හරි. දැන් අර පිටුව දෙකට බෙදලා එක රූපය කියලා මේ සමීකරණ සෙට් එක එන්න ඕනි. දෙක රූපය කියලා මේ සමීකරණ සෙට් එක එන්න ඕනි. රයිට්. තේරුම් ගන්න කරන්න. පළවෙනි සමීකරණය ආපු හැටි පුළුවන් වෙන්න ඕනි. ඒක අර ඍජු කෝණී ත්‍රිකෝණයෙන් ගත්ත ප්‍රතිඵලයක්. එතන ඕගොල්ලෝ දන්නේ නැති දෙයක් නැහැ. හරිද ළමයි? හරි. එවන අපි එතන මේ කාරණේ සටහන් කරගමු. ලියන සටහන මින් පෙනියන්නේ Q
සරල අනුවර්තීය චලිතයක නියැලෙන බවයි. Q සරල අනුවර්තීය චලිතයක නියැලෙන බවයි. right. දැන් මේ රූප දිහා බලන්න අපෝ. දැන් අපි දන්නවා ස්ථිරවම Q කියන කෙනා සරල අනුවර්තීය චලිතයක යෙදෙනවා. හරිනේ. ළමයි පොඩ බලන්න මේ O කියලා කියන්නේ අර වෘත චලිතයේ යෙදෙන P කියන කෙනාගේ වෘත කේන්ද්‍රයනේ. ඒතර Qගේ මොකක්ද මේ O කියලා කියන්නේ? මදර කාරණේ ළමයින්ට පේනවද? O කියලා කියන්නේ වෘතයේ ගමන් කරන කෙනාගේ වෘත කේන්ද්‍රය. හැබැයි අර සරල අනුවර්තීය චලිතයේ යෙදෙන කෙනාගේ කවුද මේ O කියලා කියන්නේ? කම්පන කේන්ද්‍රය. ඒ වගේම බලන්න R කියලා කියන්නේ වෘත චලිතයේ යෙදෙන කෙනාගේ වෘතය අරය. ළමයි සරල අනුවර්තීය චලිතයේ යෙදෙන කෙනාගේ කවුද බලන්න R කියලා කියන්නේ? මේ දුර ප්‍රමාණයනේ R කියලා කියන්නේ නේ. එතකොට මොකද්ද මේ දුර ප්‍රමාණය සරල අනුවර්තීය චලිතයේ යෙදෙන කෙනාගේ? විස්තාරයනේ. විස්තාරය. එහෙනම් තේරුම් ගන්න P වෘත කේන්ද්‍රය O වෙච්ච අරය R වෙච්ච වෘත චලිතයක නියැලෙනකොට Q කම්පන කේන්ද්‍රය O වෙච්ච විස්තාරය R වෙච්ච සරල අනුවර්තීය චලිතයක යෙදෙනවා. P වෘත චලිතයක යෙදෙනකොට Q සරල අනුවර්තීය චලිතයක යෙදෙනවා. එහෙනම් මේකෙන් තහවුරු වෙනවා ඕනෑම සරල අනුවර්තීය චලිතයක් එක්ක බද්ධ වෙච්ච බැඳුණු මොන චලිතයක් පවතින බවද? වෘත චලිතයක් පවතින බව. ළමයි අපේ මාතෘකාව මොකක්ද? අනුරූප වෘත චලිතය. අනුරූප වෘත චලිතය. මෙන්න අනුරූප වෘත චලිතය. සෑම සරල අනුවර්තීය චලිතයක් එක්කම බද්ධ වෙච්ච වෘත චලිතයක් තියෙනවා. ඒ වෘත චලිතයට අපි කියනවා අර සරල අනුවර්තීය චලිතයට අනුරූප වෘත චලිතය කියලා. right. යන අලුත් පිළිකෙන් මෙහෙම P කේන්ද්‍රය O හා අරය R වූ තේරුම් ගන්න ලියන්න. P කේන්ද්‍රය O හා අරය R වූ වෘත චලිතයක නියැලෙන විට වෘත චලිතයක නියැලෙන විට Q කම්පන කේන්ද්‍රය O හා විස්තාරය R වූ. හරිද බලන්න. කම්පන කේන්ද්‍රය O හා විස්තාරය R වූ සරල අනුවර්තීය චලිතයක යෙදේ. සරල අනුවර්තීය චලිතයක යෙදේ. අයලුත් පිළිකින් ලියන්න. මේ අනුව Qහි සරල අනුවර්තීය චලිතයට අනුරූප. තේරුම් ගන්න ලියන්න. Qහි සරල අනුවර්තීය චලිතයට අනුරූප වෘත චලිතයේ P යෙදෙන්නේ යැයි කියනු ලැබේ. P යෙදෙන්නේ යැයි කියනු ලැබේ. හරි. ඔන්න අපි කාරණය හරියටම පැහැදිලි කර ගත්තා. දැන් ළමයි මේ සමීකරණ වලින් පෙන්නන ප්‍රස්ථාර සෙට් එකක් අපි සාකච්ඡා කරන්න හදන්නේ. ඒ ප්‍රස්ථාර ගැන කතා කරන්න කලින් ඔය සමීකරණ සෙට් එකට අපි තව කෙනෙක්ව එකතු කරගෙන ඉමු. කවුද මේ අලුත් කෙනා කියලා බලන්න. ඔතන අපි තරුවක් දාලා මේ කාරණේ සටහන් කරගමු. තරුවක් දාන්න. right. මේ බලන්න. ළමයාර එක රූපයට අදාළව ත්වරණය පිළිබඳ අපිට සමීකරණයක් ලැබුණේ. ඍණ r ඔමෙගා වර්ගයේ cos ඔමෙගා t කියලා. මේකට මම 3 කියලා දෙන්නේ. ඊළඟට
දෙක රූපයට අදාළව ඒ සමනයි ඍණ r ඔමෙගා වර්ගයේ sin ඔමෙගා t කියලා ආවා. මේකත් අපි 3 කියලා ගත්තේ. අලුත් කෙනා තමයි මං හඳුන්වලා දෙන්න හදන අර බාහිර අසමතුලිත බලය එහෙම නැත්නම් සංප්‍රයුක්ත බලය. F සමාන ma. ඒතර ත්වරණය මෙතෙන්ට ආදේශ කරමු. මොකද එන්නේ? ඍණ හරිද බලන්න. mr ඔමෙගා වර්ගයේ cos ඔමෙගා t. මේක අපි ගමු 4 කියලා. ඒතර මෙතනත් ඒ විදිහටම F සමාන ma දැම්මහම F සමානයි ඍණ mr ඔමෙගා වර්ගයේ sin ඔමෙගා t. right. තරුවක් දාලා මේ ටික සටහන් කරගන්න ඉස්සෙල්ලා. අර එක රූපය දෙක රූපය කියලා වෙන් කරගෙන නෝට් එක හදන්න. හරිද? හරි. දැන් ඔය සමීකරණ වලට අදාළ ප්‍රස්ථාර ටික අපි සාකච්ඡා කරන්න හදන්නේ. මම කියන්නේ මේ සරල අනුවර්තීය චලිතයේ කොටසේ ප්‍රස්ථාර රාශියක් තියෙනවා. සරල අනුවර්තීය චලිතයේ කොටසේ ප්‍රස්ථාර රාශියක් තියෙනවා. එතකොට දැන් පළවෙනි රූපයට අදාළව අර විස්ථාපනය සඳහා අපිට ලැබිච්ච සමීකරණ ඉස්සෙල්ලාම ගමුකෝ. මොකද සමීකරණේ x සමානයි r cos omega t. මේකනේ අපි 1 කියලා ගත්තේ නේ. ළමයි මම පෙන්වන්න හදන්නේ දැන් සරල අනුවර්තීය චලිතයේ දෙන කෙනෙක්ගේ කාලයත් එක්ක විස්ථාපනය ප්‍රස්ථාරගත කළොත් කෙබඳු ප්‍රස්ථාරයක් එයිද? මතර ඔයගලට පැහැදිලිවම පේනවා මේක එන්නේ කෝසයිනාකාර ප්‍රස්ථාරයක්. පොඩ්ඩක් මතක් කරගන්න ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා මේ සයින් වක්‍රය සහ කොස් වක්‍රය කියන හැඩ දෙක. අපේ පන්තිවල දරුවෝ ඔය මූලික ගණිත සංකල්පයට මේ දේවල් ඉගෙන ගත්තා. විවිධ කෝණවල සයින් අගයන් විචලනය වෙන ආකාරය දැක්වෙන ප්‍රස්ථාරයනේ අපි සයින් වක්‍රය කියන්නේ නේ. සියලුම සයින් අගයන් තියෙන්නේ ධන 1 සහ ඍණ 1 අතර. මේවා ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. මේක තමයි රිපීට් වෙන්නේ. මෙතන අංශක බිඳුව, මෙතන අංශක 90, අංශක 180, අංශක 270, මෙතන අංශක 360. ඒතර අංශක 360ට ආවහම තියෙන ප්‍රස්ථාර කොටස තමයි එතනින් හැට රිපීට් වෙන්නේ. ඔය වගේම මොකක්ද කොස් වක්‍රය කියන්නේ? විවිධ කෝණවල කොස් අගයන්ගේ විචලනය දක්වන ප්‍රස්ථාරනේ. ඒතර කොස් වක්‍රය මේ වගේ. ඒතර සියලුම කෝණවල කොස් අගයන් තියෙනෙත් අපි ඉගෙනගෙන තියෙනවා ධන 1 සහ ඍණ 1 අතර. ධන 1 සහ ඍණ 1 අතර. මෙතන අංශක බිඳුව, මෙතන අංශක 90, මෙතන අංශක 180, මෙතන අංශක 270, මෙතන අංශක 360. ඒතර 360ට එනකොට ඇඳිලා තියෙන මෙන්න මේ ප්‍රස්ථාර කොටස තමයි රිපීට් වෙන්නේ. පුනරාවර්තනය වෙන්නේ. මේකට අපි කියනවා කොස් වක්‍රය කියලා. එතකොට දැන් මෙතනින් එහාට අපි අඳින ප්‍රස්ථාර සෙට් එකේ ළමයි දිගටම තියෙන්නේ මේ සයින් වක්‍ර සහ කොස් වක්‍ර. සයින් වක්‍ර සහ කොස් වක්‍ර. එතකොට අපි ඉස්සෙල්ලාම බලමු මෙන්න මේ සමීකරණයෙන් දැක්වෙන ප්‍රස්ථාරය. එතකොට අපිට පැහැදිලිනේ ඒක කොස් වක්‍රයක් කියලා නේ. එතකොට කාලයත් එක්ක විස්ථාපනය විචලනය වෙන්නේ කෝසයිනාකාර විදිහට. මේක තමයි
රිපීට් වෙන්නේ. හරි. අපි බලමු. දැන් මේ කාලයත් එක්ක ප්‍රස්ථාරය ඇඳලා තියෙන කෝණයත් එක්ක නෙමෙයි. දැන් මේ මෙතනදී කාලය බිඳුවනේ t සමානයි බිඳුව. දැන් t සමානයි බිඳුවේදී මේ විස්ථාපන අගය කීයද කියලා අපි ගණනය කරමු. t සමානයි බිඳුවේදී x සොයමු. මේ සමීකරණයට එන්න. x සමානයි r cos omega t. එතකොට t වලට මොකක්ද ආදේශ කරන්නේ? බිඳුව. r cos omega බිඳුවෙන් වැඩි වුණාම බිඳුවයි නේ. මේ වෙලාව අංශක බිඳුව. මේක කෝණයක් බව තේරුම් ගන්න. cos බිඳුව. අංශක බිඳුව නැත්නම් රේඩියන් බිඳුව. ළමයි දන්නවා අංශක බිඳුවේ cos අගය 1යි. ඔය ප්‍රධාන කෝණවල sin cos tan අගයන් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන්නේ. අංශක බිඳුවේ cos අගය 1යි. මේක 1යි. ධන 1යි. තේමනම් බලන්න t සමානයි බිඳුවේදී x වල අගය කීයද? මොකද මේ x කියන්නේ? අර විස්ථාපන අගය. ඒක සමාන වෙනවා r ට. ධන r ට. එහෙනම් තේරුම් ගන්න මෙන්න මේ ලෙවල් එක ධන r. ඒ විදිහටම ළමයි මේ ලෙවල් එකට එන්නේ ඍණ r. ඊළඟ බලන්න දැන් මෙන්න මෙතෙන්ට අදාළ කාලය. දැන් මේ කාලය මම ගන්නම් t1 කියලා. මේක පැටර්න් එකකටනේ තියෙන්නේ, පිළිවෙලකටනේ තියෙන්නේ. ළමයිට පේනවා ඇති මේ t1 වගේ දෙගුණයක් තමයි මෙතන. මෙතෙන් එනකොට t1 වගේ 3 ගුණයක්, මෙතෙන්ට එනකොට t1 වගේ 4 ගුණයක්. ඉතින් අපි මේක t2 කියලා ගමු, මෙතන t3 කියලා ගමු, මේක t4 කියලා ගමු. මම එක්කෙනෙක් හොයන හැටි පෙන්නන්නම්. මොකද මේ විදිහටම තමයි අනිත් අයගේ වටිනාකම් හොයන්නේ. අපි t1 ව සොයමු ඉස්සෙල්ලා. t1 සොයමු. බලන්න කාලය මේ t1 කියන මොහොතට එනකොට ළමයි විස්ථාපනාගය කීයද කියලා. ප්‍රස්ථාරයක් කියව ගන්න ඕගලන්ට පුළුවන් නේ. කාලය t1 කියන මොහොතට එනකොට විස්ථාපනාගය කීයට දෙන්නේ? බිඳුව කියන මට්ටමටනේ. එහෙනම් t1 වලදී x කියන එක බිඳුව බව තේරුම් ගන්න. මේ සමීකරණයට එමු අපහු. x සමානයි r cos omega t. බලන්න මේ ගණනය සරල එකක්. x වල අගය බිඳුවයි r cos omega කාලය t1 වෙද්දී. කාලය t1 කියන මොහොතේදී x වල අගය බිඳුවයි. ළමයි දන්නවා දැන් බිඳුව මේ r වලින් බෙදුපහම ආපහු බිඳුවනේ. cos omega t1. තේරුම් ගන්න මේ omega t1 කියන්නේ නැත්නම් omega t කියන්නේ ළමයි කෝණයක්. මතකනේ අර ඍජු කෝණී ත්‍රිකෝණය පදනම් කරගෙන ඕකේ අපි මුලින්ම ලියපු සමීකරණය ළමයි x සමානයි r cos θ. ඊළඟට අර θ වෙනුවට තමයි omega t කියන කෑල්ල අපි ගෙනහිලා ආදේශ කළේ. එතකොට මේ θ කියන්නේ කෝණයක්. ඒ වෙනුවට තමයි omega t දැම්මේ. එතකොට මේ omega t කියන්නේ කෝණයක්. ඒක තේරුම් ගන්න. එහෙනම් මෙතන තියෙන මේ omega t1 කියන්නේ කෝණයක් නේ. මේ කෑල්ල කෝණයක්. දැන් බලන්න කිසියම් කෝණයක cos අගය බිඳුව වෙලා. කිසියම් කෝණයක cos අගය බිඳුව වෙලා. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් කෝණයක cos අගය බිඳුව වෙනවා නම් මූලික වශයෙන් ඒ කෝණයේ අංශක 90යි. cos 90 බිඳුවයි. එහෙනම් තේරුම් ගන්න මේ omega t1 කියන කෝණය අංශක වලින් 90යි. omega t1 කියන කෝණය අංශක වලින් 90යි. ඒ අංශක වලින් 90යි කියන්නේ රේඩියන් වලින් 5 බෙදීම 2යි නේ. රේඩියන් 180ක් නේ අංශක 180ක් නේ රේඩියන් 5 කියලා කියන්නේ. ඒතර අංශක 90ක් කියන්නේ රේඩියන් 5 බෙදීම 2යි. එහෙනම් මේ omega t1 කියන කෝණය අංශක 90යි නැත්නම් රේඩියන් 5 බෙදීම 2යි. රේඩියන් 5 බෙදීම 2යි. දැන් ඔන්න ඔතනදී මතක් කරගන්න අපි භ්‍රමණ චලිතයේදී ළමයි මේ කෝණික ප්‍රවේගය සහ ආවර්ත කාලය අතර සම්බන්ධයක් ඉගෙනගෙන තියෙනවා. ඔයාලා මතක ඇති ඔමෙගා සමානයි 2 බෙදීම t. මේවා යාන්ත්‍ර විද්‍යාවේ භ්‍රමණ චලිතයේදී හැම දරුවෙක්ම ඉගෙනගත්ත ප්‍රතිඵල. සරල ප්‍රතිඵල. ඔමෙගා සමානයි 2 බෙදීම t. කවුද t කියන්නේ? ආවර්ත කාලය. ඉතින් එතකොට මෙන්න මේ ඔමෙගා සඳහා මම ආදේශ කරනවා එහෙමනම් 2 බෙදීම t. වාරයක් t1 සමානයි 5 බෙදීම 2යි. බලන්න මෙතනින් 5 අකුර කැපිලා යනවා. මම t1 නේ හොයන්නේ. කැපිටල් t එනවා මෙතෙන්ට. දෙකේ ඉලක්කම යනවා යටට. එහෙනම් කැපිටල් නැත්නම් t1 සමානයි කැපිටල් t බෙදීම 4යි. හරිද බලන්න. t1 සමානයි කැපිටල් t බෙදීම 4යි. කවුද කැපිටල් t කිව්වේ? ආවර්ත කාලය. එමනම් අර t1 කියන කාලය ළමයි තේරුම් ගන්න ආවර්ත කාලයෙන් හරියටම 4න් 1යි. මෙන්න මෙතෙන්ට අදාළ කාලය අපි හොයාගත්තේ බලන්න ප්‍රස්තාරි. මෙතෙන්ට අදාළ කාලය අපි හොයාගත්තේ. ඒතර t1 කියන කාලය අපි හොයාගත්තා හරියටම ආවර්ත කාලයෙන් 4න් 1යි. තේරුම් ගන්න එහෙනම් මේ t2 කියන කාලය ආවර්ත කාලයෙන් 4න් 1 2යි. 4න් 1 2යි කියන්නේ භාගයයි.
මෙතෙන්ට එනකොට 4න් එකේව 3යි. මෙතෙන්ට එනකොට 4න් එකේව 4යි. ඒ කියන්නේ එක ආවර්ත කාලයක්. අයිමනම් මෙන්න මෙතෙන්ට එනකොට එක ආවර්ත කාලයක් ගෙවිලා. ඒ එක ආවර්ත කාලයක් තුල බිහි වෙච්ච ප්‍රස්ථාර කොටස තමයි ළමයි මේ තියෙන්නේ. එතනින් පස්සේ ඒක තමයි රිපීට් වෙන්නේ හැඩය. මෙන්න සරල අනුවර්තීය චලිතයේ දෙන වස්තුවක කාලයත් එක්ක විස්ථාපනය විචලනය වන ආකාරය දැක්වෙන ප්‍රස්ථාරය. එතකොට මේ ප්‍රස්ථාරය මම ඇදලා තියෙන අර එක කියන රූපයට අදාළව. අපි ඒක ඉවර කළා දෙක කියන රූපයට අදාළ ප්‍රස්ථාරයට යමු. රයිට්. ඔයගොල්ලෝ මේ විදිහට එක රූපය කියලා දාලා මේ සමීකරණ ලියන්න ඉස්සෙල්ලා. x සමානයි r cos omega t. ඒක අපි එක කියලා ගමු. එක කියලා ගමු. right. ප්‍රස්ථාරය අඳින්න ඉක්මනට ගණනය කිරීම අපි වෙනම පෙන්නමු. ප්‍රස්ථාරය අඳින්න. එක cosine ආකාරයි කියන එක තේරුම් ගන්න. cos වක්‍රයක් එන්නේ. මෙතන ධනාර මෙතන ඍණාර බිඳුව T1 T2 T3 T4 ඒ ටික තමයි එතනින් පස්සේ පුනරාවර්තනය වෙන්නේ රිපීට් වෙන්නේ. right. ප්‍රස්ථාරය ඇඳලා පස්සේ පුලන්නේ දෙක. right. ඊළඟ මෙන්න මේ ගණනය කිරීම දෙක සටහන් කරගන්න. t සමානයි බිඳුවේදී x හොයපු හැටි. මේ තාම සරල දේවල්. t සමානයි බිඳුවේදී x හොයපු හැටි. ඒතර x සමානයි r cos omega t කියන සමීකරණය. ඒතකොට t වලට බිඳුව ආදේශ කළා. ඉතින් omega වැඩි කිරීම බිඳුව කියන්නේ බිඳුවයි. අංශක බිඳුවේ නැත්නම් රේඩියන් බිඳුවේ cos අගය 1යි. එන x සමාන වෙනවා r ට. right. ඊළඟ රුල කරලා t1 හොයන හැටි පෙන්නන්න. x සමානයි r cos omega t. අර කාලයේ t1 වෙන මොහොතේදී x වලාගේ බිඳුවයි කියන එක ප්‍රස්ථාරයෙන් තේරුම් ගන්න. තේරුම් අරගෙන වැඩි කරගෙන යන්න. r cos omega එතකොට t කියන්නේ ළමයි t1. ඊළඟ මෙතන බිඳුව හරස් ගුණිතෙන් අපි r ගෙන් බෙදනවා. a එන්නේ එතකොට බිඳුවනේ සමානයි cos omega t1. right. දැන් මේ omega t1 කියන්නේ කෝණයක් නේ. එතකොට ඒ කෝණේ cos අගයේ බිඳුවයි. මේ කෝණේ cos අගයේ බිඳුවයි. එතකොට ඒක වෙන්නේ කෝණය අංශක 90 දී. අංශක 90 කියන්නේ රේඩියන් 5 බෙදීම 2යි. එන අර omega t1 කියන කෝණය රේඩියන් 5 බෙදීම 2ට සමානයි. තේරුම් ගන්න ලියන්න. ඊළඟ omega සමානයි 2 බෙදීම ආවර්ත කාලය. මේක භ්‍රමණ චලිතයේදී අපි ඉගෙන ගත්ත ප්‍රතිඵලයක්. omega කියන්නේ 2 බෙදීම ආවර්ත කාලය. වාරයක් t1 සමානයි 5 බෙදීම 2. සුළු කිරීම තේරුම් ගන්න 5 අකුර කැපිලා යනවා. මේකෙන් t1 උක්ත කරන්න. તો t1 කියන්නේ capital T බෙදීම 4. capital T බෙදීම 4. දැන් අපි T1 හොයාගත්තට පස්සේ ළමයි T2 T3 T4 කියන ඒවා අපි එකපාර ලියලා දාමු. රටාවකට තියෙන්නේ නේ. ලියන්න T2 සමානයි අර T1 වගේ දෙගුණයක්. ඒ කියන්නේ දෙගුණයක් T බෙදීම 4. කියන්නේ T බෙදීම 2යි. මාත් එකම ලියන්න ඒවා. ඊළඟ T3 කියන්නේ T1 වගේ 3 ගුණයක්. 3 ගුණයක් T1 කියන්නේ T බෙදීම 4නේ. 3යි T බෙදීම 4යි. අවසාන වශයෙන් T4
T4 කියන්නේ 4 ගුණයක් T බෙදීම 4නේ. T1 වගේ 4 ගුණයක්. T1 කියන්නේ T බෙදීම 4. 4 කැපිලා ගියාම T. හරි. මේවා අමාරු දේවල් නෙමෙයි. වැදගත් වෙන්නේ ඉගෙන ගැනීමේ උවමනාවක් සහිතව මේ වැඩේ කරගෙන යන එක. හරි. ඔය ළමයි අපි මොකද්ද කතා කළේ? අර පළවෙනි රූපයෙන් දැක්වෙන අවස්ථාවේදී කාලයත් එක්ක විස්ථාපනයේ වෙනස් වන ආකාරය පිළිබඳව තමයි අපි කතා කළේ. right දැන් දෙක රූපය කියලා දාලා මොකද ඒකේ සමීකරණය උනේ y සමානයි r sin omega t. ඒකත් අපි එක කියලාම නම් කළේ නේ. දැන් මේකට අදාළ ප්‍රස්ථාරය අඳින්න. කාලයත් එක්ක විස්ථාපනයේ වෙනස් වන ආකාරය දැක්වෙන ප්‍රස්ථාරය අඳින්න. sin වක්‍රයක් නෙන්නේ. පුළුවන් දරුවෝ තනින් කරන්න බෝඩ් එක බලන්න ඕනේ. sin වක්‍රයක් එන්නේ. කාලයත් එක්ක y. දැන් අපි ගණනය කිරීම කළා තියෙන නිසා මෙතන නැවත කරන්න අවශ්‍ය නැහැ. මූලික හැඩය ඇඳලා තොරතුරු ලකුණු කරගත්තාම ඇති. sin වක්‍රය මේ වගේ නේ. මේක තමයි රිපීට් වෙන්නේ. ඒ රිපීට් වෙන ඒවා මම කඩ ඉරි වලින් ඇඳලා පෙන්නන්නේ. මෙතන බිඳුව මෙතෙන්ට එන්නේ ළමයි හරියටම ආවර්ත කාලයෙන් 4න් එකයි රටා මතක තියාගන්න. ඒවා අපිට තව ඉස්සරහට යනකොට අවශ්‍ය වෙනවා තරංගවලදී. මෙතෙන්ට එන්නේ ආවර්ත කාලයෙන් භාගයයි t බෙදීම 2 තේරුම් ගන්න ලකුණු කරන්න. මෙතෙන්ට එන්නේ ආවර්ත කාලයෙන් 4න් 3යි 3යි t බෙදීම 4. මෙතෙන්ට එන්නේ ළමයි එක ආවර්ත කාලයක් නේ t. අර වගේම මෙතන ධන r මෙතන ඍණ r. මෙන්න දෙවෙනි රූපයෙන් දැක්වෙන අවස්ථාවේදී කාලයත් එක්ක විස්ථාපනයේ විචලනය වෙන ආකාරය. කාලයත් එක්ක විස්ථාපනයේ විචලනය වෙන ආකාරය. ඊළඟට ප්‍රවේගය පිළිබඳ ප්‍රස්ථාර වලට එමු. ඔය විස්ථාපනයේ පිළිබඳ ප්‍රස්ථාර අපි කතා කළේ. අපෝ එක රූපය කියලා දාලා අර එක රූපයේ යටතේ ප්‍රවේගයට මම ලියපු සමීකරණය බලන්න. v සමානයි ඍණ r omega sin omega t. මම මේ සමීකරණය ආපු විදිහවත් මේක කටපාඩමින් මතක තබා ගැනීමවත් අවශ්‍ය නැහැ. මතක තියාගන්න ඕනේ මොකක්ද කියන එක මේ සම්බන්ධයෙන් මම කියන්න. දැන් මේ වැඩේ කරගෙන යන්න. මේ ළමයි දෙක සමීකරණනේ. එතකොට මොකද මේ සමීකරණයෙන් පෙන්වන්නේ? සරල අනුවර්තීය චලිතය දෙන කෙනාගේ කාලයත් එක්ක ප්‍රවේගය වෙනස් වෙන හැටි. රයිට්. එතකොට ඒක සයිනාකාරයි. සයිනාකාරයි. හැබැයි ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ ඍණ ලකුණේ බලපෑම නිසා ළමයි සාමාන්‍ය සයින් වක්‍රේ නෙමෙයි එන්නේ. දැන් සාමාන්‍ය සයින් වක්‍රේ නෙමෙයි මෙහෙමනේ. සාමාන්‍ය සයින් වක්‍රේ මෙහෙම. එතකොට ඔක ඍණ ලකුණෙන් වැඩි වුණාම මේක කන පිට හැරෙනවා අනිත් පැත්ත ගහනවා මෙහෙම මේ පැත්තට එන්නේ. එහෙමනම් මේ සමීකරණයට අදාළව අපි කාලයත් එක්ක ප්‍රවේගය වෙනස් වන ආකාරය ප්‍රස්ථාරගත කළොත් මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් එන්නේ. කාලයත් එක්ක ප්‍රවේගය. සාමාන්‍ය සයින් වක්‍ර වෙනුවට පැත්ත මාරු වෙච්ච එකක් එන්නේ. මේ වගේ. මේ හැඩය තමයි රිපීට් වෙන්නේ. බලන්න මෙන්න මෙතනගේ උපරිමාගේ නේ මේ උපරිමාගේ මේ අවමාගේ. ළමයි ඔයගොල්ලෝ දන්නවා මේ වෙද්දී සයින් වටිනාකමකට ගන්න පුළුවන් උපරිමාගේ වෙන්නේ 1. එතකොට මේක 1 වෙනකොට මේ v කියන එක සමාන වෙන්නේ ඍණ r ඔමෙගාට. ඊළඟට සයින් අගයකට ගන්න පුළුවන් අවම වටිනාකම වෙන්නේ ඍණ 1. එතකොට මේක ඍණ 1 වෙනකොට මෙතන ඍණත් එක්ක වැඩි වෙලා v සමාන වෙන්නේ ධන r ඔමෙගාට. ඒ අතර මේ සීමාවන් දෙක වෙන්නේ මේ දෙක. ඔය සීමාවන් එහෙම මතක තබා ගැනීම අනිවාර්ය නෑ ඔයගලන්ට. එතකොට මෙතෙන්ට එන්නේ ළමයි ධන r ඔමෙගා. ඒව මතක තබා ගැනීම අවශ්‍ය නැහැ, අත්‍යවශ්‍ය නැහැ. මෙතෙන්ට එන්නේ ඍණ r ඔමෙගා. මේකෙත් කාලය අපි අර හොයාගත්ත පිළිවෙලටම යන්නේ. මෙතන බිඳුව,
මෙතන ආවර්ත කාලයෙන් 4න් එක ඒ පැටර්න් එක තේරුම් ගන්න. මෙතන ආවර්ත කාලයෙන් භාගේ මෙතන 4න් 3යි මෙතන 1 ආවර්ත කාලයක්. මේ වෙලේ එක රූපයට අදාළව කාලයත් එක්ක ප්‍රවේගයේ විචලනය වෙන ආකාරය දැක්වෙන ප්‍රස්ථාරය. දැන් දෙවන රූපයට අදාළ ප්‍රවේග ප්‍රස්ථාරය අඳින්න තනියම ඔයගොල්ලෝ. දෙවන රූපයට අදාළ ප්‍රවේග ප්‍රස්ථාරය අඳින්න. බලන්න ඒකේ සමීකරණය මොකක්ද කියලා. දෙවන රූපයට අදාළව අර 2 කියලා දාපු සමීකරණේ. ඒක ආපු විදිහ අවශ්‍ය නැහැ. සමීකරණෙත් කටපාඩම් කරන්න ඕනේ නැහැ. සමීකරණෙ දිහා බලාගෙන ප්‍රස්ථාරය අඳින්නටක් ගාලා. දෙක රූපයට අදාළව v සමානයි r omega cos omega t නේ. ඔකනේ සමීකරණේ. ඒතර කාලයත් එක්ක ප්‍රවේගයේ විචලනය වෙන්නේ cosine ආකාරව. කාලයත් එක්ක ප්‍රවේගයේ විචලනය වෙන්නේ cosine ආකාරව. cos වක්‍රයක් එන්නේ. ඒක ඉස්සරහා ඍණ ලකුණක් නැහැ. ඒතර සාමාන්‍ය cos වක්‍රය එන්නේ සාමාන්‍ය cos වක්‍රය එන්නේ. මේ ටික තමයි රිපීට් වෙන්නේ. ඉස්සෙල්ලා වගේම මෙතන ධන r omega මෙතන ඍණ r omega. ඍණ r omega. කාලය බිඳුව ආවර්ත කාලයෙන් 4න් 1යි 4න් 2යි කියන්නේ භාගයයි 4න් 3යි මෙතන t. right. ඔය ඇවිල්ලා ප්‍රවේගය පිළිබඳ ප්‍රස්ථාරය. ටික වේගෙන් කරගෙන යන්න. ඊළඟට ආපහු එක රූපයට අදාළව ත්වරණ ප්‍රස්ථාරය අඳින්න. මන් දීපු සමීකරණ අරගෙන ඒවෙන් අඳින්න ප්‍රස්ථාරය හැඩේ විතරනේ ඔයගලන්ට හදින්න තියෙන්නේ. එක රූපයට අදාළව මොකද තොරණ සමීකරණය තුන්වෙනි එක a සමානයි ඍණ r omega වර්ගේ cos omega t නේ. මේක 3. cos වක්‍රයක් එන්නේ. හැබැයි ඍණ ලකුණේ බලපෑම නිසා ළමයි කන පිටට එන්නේ අනිත් පැත්තට එන්නේ. කරන්න දැන් බෝඩ් එක බලන්න දෙයක් නැහැ. කාරණේ ඔයගොල්ලෝ දන්නවා. cos වක්‍රයක් සාමාන්‍ය එක නෙමෙයි පැත්ත මාරු වෙලා එන්නේ මෙහෙම. මෙතන ධන r omega වර්ගේ දර ඕනම කෝණයක cos අගයට ගන්න පුළුවන් උපරිම වටිනාකම ධන 1යි. මේක ධන 1 වෙනකොට a සමානයි ඍණ r omega වර්ගේ. මේක ඍණ 1 වෙනකොට a සමානයි ධන r omega වර්ගේ. මේක 1 වුණාම ඒ අගයන් දෙක තමයි ළමයි මේ ලකුණු කරන්නේ. වේගෙන් කරන්න දැන් වැඩි දන්නවනේ. මෙතන බිඳුව මෙතන ආවර්ත කාලයෙන් 4න් 1යි භාගයයි 4න් 3යි මෙතන එක ආවර්ත කාලයක්. ඊළඟට දෙක රූපයට අදාළව ත්වරණ ප්‍රස්ථාරේ දෙක රූපයට අදාළව ත්වරණ ප්‍රස්ථාරේ සමීකරණේ ඍණ r omega වර්ගේ sin omega t
මම මේ සමීකරණ කටපාඩම් කරන්න ඕනේ. සයින් වක්‍රයක් එන්නේ හැබැයි ඍණ ලකුණේ බලපෑම නිසා සාමාන්‍ය සයින් වක්‍රය නෙමෙයි පැත්ත මාරු වෙච්ච සයින් වක්‍රයක් එන්නේ. තනින් අදින්. පැත්ත මාරු වෙච්ච එකක් එන්නේ. මෙතන ධන r ඔමෙගා වර්ගේ මෙතන ඍණ r ඔමෙගා වර්ගේ. මෙතන බිඳුවයි ආවර්ත කාලයෙන් 4න් 1යි මෙතන. මෙතන ආවර්ත කාලයෙන් භාගයයි. මෙතන ආවර්ත කාලයෙන් 4න් 3යි. 3යි t බෙදීම 4 මෙතන එක ආවර්ත කාලයක් t. ඊළඟ ළමයි අර බලය පිළිබඳ ප්‍රස්ථාර දෙකක් අඳින්න රක් ගාලා. 4 වෙනි සමීකරණය කියලා අපි ගත්තේ. බලය පිළිබඳ සමීකරණේ. පළවෙනි රූපයට අදාළව වෙනම අඳින්න. දෙවෙනි රූපයට අදාළව වෙනම අඳින්න. මොකද පළවෙනි රූපයට අදාළව බලය පිළිබඳ සමීකරණේ ඍණ mr ඔමෙගා වර්ගේ cos ඔමෙගා t. මේකට පඩම් කරන්න ඕනේ. ඍණ mr ඔමෙගා වර්ගේ cos ඔමෙගා t. ඒතර කාලයත් එක්ක මේ සංප්‍රයුක්ත බලය නැත්නම් බාහිර අසමතුලිත බලය විචලනය වෙන්නේ cosine ආකාරව. හැබැයි මේ ඍණ ලකුණේ බලපෑම නිසා දැන් ළමයි දන්නවා සාමාන්‍ය cos වක්‍රය නෙමෙයි අනිත් පැත්ත හැරිච්ච cos වක්‍රයක් එන්නේ. තනින් අදින්. මේ වගේ. මෙතන ධන mr ඔමෙගා වර්ගේ මේක එක වෙද්දි මේක ඍණ mr ඔමෙගා වර්ගේ මේක ඍණ එක වෙද්දි මේක ධන mr ඔමෙගා වර්ගේ. මෙතන ඍණ mr ඔමෙගා වර්ගේ. ඒ කොටස් මතක තියාගැනීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔයගලගෙන්. කාල ටික දාන්න. බිඳුවයි ආවර්ත කාලයෙන් 4න් 1යි. මෙතන භාගයයි. මෙතන 3යි t බෙදීම 4යි. මෙතන එක ආවර්ත කාලයක්. ඔය විල සරල අනුවර්තීය චලිත යෙදෙන කෙනෙක්ගේ කාලයත් එක්ක සංප්‍රයුක්ත බලය විචලනය වෙන ආකාරය දැක්වෙන ප්‍රස්ථාරය. දෙවෙනි රූපයට අදාළ ප්‍රස්ථාරය තඳින්න තනියෙන්. දෙවෙනි රූපයට අදාළ සමීකරණේ ඍණ mr ඔමෙගා වර්ගේ sin ඔමෙගා t. sin වක්‍රයක් එන්නේ මේ ඍණ ලකුණේ බලපෑම නිසා සාමාන්‍ය sin වක්‍රය නෙමෙයි කන පිට හැරිච්ච sin වක්‍රයක් එන්නේ. තනින් කරන්න ළමයි. කාලයත් එක්ක සංප්‍රයුක්ත බලය. සාමාන්‍ය සයින් වක්‍රය නෙමෙයි අනිත් පැත්ත හැරිලා ඉන්නේ. මෙතන ධන mr ඔමෙගා වර්ගේ මෙතන ඍණ mr ඔමෙගා වර්ගේ. මෙතන කාලයේ බිඳුව මෙතන ආවර්ත කාලයෙන් 4න් 1යි. මෙතන භාගයයි. මෙතන 4න් 3යි. මෙතන එක දිගට ප්‍රස්ථාර 8ක් අපි ඇඳා. පළවෙනි රූපයට අදාළව 4යි, දෙවෙනි රූපයට අදාළව 4යි.
දැන් අපි තරුවක් දාලා ඊටම වැදගත් කාරණයක් තියෙනවා මේක සටහන් කරගම්මු. ප්‍රකාශ ගන්න හැමෝම ලියන එක නතර කරලා අහගන්න. ප්‍රස්තාරෙන්ද ගන්න පුළුවන් නේ ඔයගලන්ට දැන්. හරිම වැදගත් ළමයි. දැන් ওই ප්‍රස්තාර 8ේදී ඔයගොල්ලෝ දැක්කා සරල අනුවර්තීය චලිතය දෙන වස්තුවක විස්ථාපනය ප්‍රවේගය ත්වරණය සම්ප්‍රයුක්ත බලය ළමයි මේ භෞතික රාශි 4 කාලයත් එක්ක වෙනස් වන ප්‍රස්ථාරණය පියන්දි මතක තියාගන්න කාලයත් එක්ක. එතකොට විස්ථාපනය ප්‍රවේගය ත්වරණය සම්ප්‍රයුක්ත බලය කාලයත් එක්ක විචලනය වුණේ එක්ක සයිනාකාරව එක්ක කෝසයිනාකාරව. මෙන්න මේ කාරණය විභාගය සඳහා මතක තබා ගත යුතුයි. ළමයි හොඳට ඔලුවට ගන්න මේ කාටද සයින් වක්‍රෙන්නේ කාටද කොස් වක්‍රෙන්නේ සාමාන්‍ය සයින් වක්‍රෙන්නේ කොයි වෙලාවටද කන පිට හැරිච්ච කෙන්නේ කොයි වෙලාවටද සාමාන්‍ය කොස් වක්‍රෙන්නේ කොයි වෙලාවටද කන පිට හැරිච්ච කොස් වක්‍රෙන්නේ කොයි වෙලාවටද ඒකක්වත් වෙන් කළ මතක තබා ගැනීමක් ඕගලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි දැන් මම මේ කියන සාරාංශය මතක තියාගන්න ඒක විභාගයට අවශ්‍යයි. මොකද සාරාංශය? සරල අනුවර්තීය චලිතය දෙන වස්තුවක කාලය සමග විස්ථාපනය ප්‍රවේගය ත්වරණය සම්ප්‍රයුක්ත බලය විචලනය වන්නේ එක්ක සයිනාකාරව එක්ක කෝසයිනාකාරව. එතකොට හිතන්නකෝ විභාගෙදී දැන් සරල අනුවර්තීය චලිතය දෙන කෙනෙක්ගේ ත්වරණය කාලයත් එක්ක වෙනස් වෙන ප්‍රස්ථාරයක් ගැන ඇහුවා. අඳින්න කිව්වා. එතකොට ළමයින්ට නිදහස තියෙනවා එක්ක සයින් ප්‍රස්ථාරයක් අඳින්න එක්ක කොස් ප්‍රස්ථාරයක් අඳින්න. සාමාන්‍ය සයින් වක්‍රය අඳින්නත් පුළුවන් කන පිට හැරිච්ච එක අඳින්නත් පුළුවන්. සාමාන්‍ය කොස් වක්‍රය අඳින්නත් පුළුවන් කන පිට හැරිච්ච එක අඳින්නත් පුළුවන්. ඒ නිදහස ඔයගලන්ට තියෙනවා. මොකද අර ප්‍රවේගය ත්වරණය එහෙම දැක්වෙන ගණිතමය සමීකරණ ඔයගලන්ට නැහැනේ. සයින් එක මොකද්ද කොස් එක මොකද්ද ඍණ ලකුණ තියෙන්නේ කොතනද ඒවා ඔයගලන්ට නැහැ. ඒක නිසා මේ නිදහස ඔයගලන්ට ලැබිලා තියෙනවා. ඒකට මතක තියාගත යුතු දේ තමයි සරල අනුවර්තීය චලිතය දෙන වස්තුවක කාලයත් එක්ක විස්ථාපනය ප්‍රවේගය ත්වරණය සම්ප්‍රයුක්ත බලය එක්ක සයිනාකාරයි එක්ක කෝසයිනාකාරයි. රයිට්. දැන් තරුවක් දාලා සරල අනුවර්තීය චලිතය දෙන වස්තුවක හරිම වැදගත් මේක. සරල අනුවර්තීය චලිතය දෙන වස්තුවක කාලය සමග ඔලුවට ගන්න සරල අනුවර්තීය චලිතය දෙන වස්තුවක කාලය සමග විස්ථාපනය ප්‍රවේගය ත්වරණය හා සම්ප්‍රයුක්ත බලය විචලනය වන්නේ සයිනාකාරව හෝ කෝසයිනාකාරවය. සයිනාකාරව හෝ කෝසයිනාකාරවය. හරි. ළමයි එතකොට අද දවසේ දෝලන හතරංග පාඩමේ දෙවෙනි කොටස මෙතනින් ඉවර වෙනවා. ඊළඟට අපි තුන්වෙනි කොටසත් එක්ක සම්බන්ධ වෙමු.